තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය 46 වෙනි දවසේ සාකච්ඡාව. අපි පටන් ගමු. සාකච්ඡාව අද සාකච්ඡා කරන්නේ බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කියන පොතට අදාළ තොරතුරු. ගිය සතියේත් දැන් සති කිහිපයක් පුරාවට අපි කතා කරමින් ඉන්නේ සූත්‍ර ධර්ම කියන කොටසට අයිති වෙන සූත්‍ර ධර්ම කියන කොටසේ තියෙන කොටසක් සිංහලෝවාද සූත්‍රය. සිංහලෝවාද සූත්‍රයේ ඉගැන්වෙන විශේෂ ඉගැන්වීම් මොනවද කියලා අපි බලමින් ඉගෙන ගනිමින් හිටියේ. හැමදාම මතක් කරනවා වගේ අද දවසෙත් අපි මතක් කරනවා මේ සියලු සාකච්ඡාවන් සමගින් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. පසුගිය සාකච්ඡාවන් සියල්ලක්ම අධ්‍යයනය කරන්නටත් පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ Facebook ප්‍රධාන සමූහය පිරිවෙන දහම් පාසල. ඊට අමතරව දහම් පාසල් ධර්මාචාර්ය විභාගයේ සඳහා පෙනී සිටින්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙලා තියෙන බොහෝ දෙනෙක් එකතු වෙලා සිටින ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව සමගිනුත් ඔබට එකතු වෙන්නට සම්බන්ධ වෙන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඒ කාරණියත් ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. ඒ පිළිබඳව ඔබ දැනුවත් නැත්නම් දැනුවත් වීම සඳහා අද දවසේ අපි කතා කරන්නේ සිංහල සූත්‍රයේ සඳහන් වෙන මිත්ත ප්‍රතිරූපකයෝ කියන කොටස. මිත්ත ප්‍රතිරූපකා මිත්‍රයන් විදිහට පෙනී සිටින කොටසක්. මිත්‍රයන් පිරිසක් ගැන කතා කරනවා. කල්යාණ මිත්‍රයන් සහ මිත්‍ර ප්‍රතිරූපකයන් ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. අද දවසේ මේ සාකච්ඡාවෙන් සිංහලෝවාද සූත්‍රයේ සම්බන්ධව අපි ඉගැන්වීම් කටයුතු සාකච්ඡා කිරීම හමාර කරනවා. ඊට අමතරව ඊළඟ සතියේදී සම්පූර්ණ සිංහලෝවාද සූත්‍රයේ ඇසුරින් ප්‍රශ්න කිහිපයක්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සමාජ දර්ශනය පාඩම් වලට අදාළව අපි මිට කලින් පාඩම්වලදී සාකච්ඡා කළා සදිසා නමස්කාරය. එහෙම නැත්නම් යුතුයකම් වගකීම් මොනවද කියන එක ඉතා හොඳින් සාකච්ඡා කළා. මේ විනය මාර්ගය පොතේ කොටසුත් සම්බන්ධ කරගනිමින්. ඒ නිසා ඒ පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මිත්‍ර ප්‍රතිරූපකයන්ගෙන් පස්සේ තියෙන්නේ සදිසා නමස්කාරය. හොඳයි අපි බලමු. චත්තාරෝමේ ගහපති පුත්ත අමිත්තා මිත්ත ප්‍රතිරූපකා වේදිතප්පා. ඉමේ චත්තාරෝ ගහපති පුත්ත ඉමේ චත්තාරෝ අමිත්තා මිත්ත ප්‍රතිරූපකා වේදිතප්පා. අමිත්‍ර වූ මිත්‍ර විලාසයක් පෙන්눔 කරන මිත්‍ර ස්වරූපයක් පෙන්눔 කරන පිරිස දත යුතුයි. සතර ආකාරයි. චත්තාරෝ මේ ගහපති පුත්ත අමිත්තා මිත්ත ප්‍රතිරූපකා. සිංහල අර්ථයේ තියෙන කොටසත් බලන්න. එතකොට ඔබට තේරෙනවා කොහොමද මුලින්ම සඳහන් වෙන්නේ. ගෘහපති පුත්‍රය මිතුරු නොවූ මිතුරු වේසයෙන් හැසිරෙන 4 දෙනෙක් දැනගත යුතු වේ කියලා තමයි තියෙන්නේ. අන්න ඒ කොටසේ පාලි වාක්‍ය තමයි මේ තියෙන්නේ. චත්තාරෝ මේ ගහපති පුත්ත මිත්තා අමිත්තා මිත්ත ප්‍රතිරූපකා වේදිතප්පා කියන කොටසේ. ගෘහපති පුත්‍රය මිතුරු නොවූ මිතුරු වේසයෙන් හැසිරෙන 4 දෙනෙක් දැනගත යුතුයි. වේදිතබ්බා කියන වචනේ ගොඩක් තැන්වල යෙදෙනවා. ඒ නිසා ඒකේ අර්ථය මතක තියාගන්න. දැනගත යුතු වේ. එහෙම නැත්නම් දැනගත යුතුය කියන අදහස තියෙන්නේ. ඔන්න ඒ මිත්‍ර ප්‍රතිරූපකයෝ කවුද කියලා දක්වනවා. අඤ්ඤදත්තු හරෝ අමිත්තෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බෝ. අමිත්‍ර වූ මිත්‍ර වේශයක් පෙන්눔 කරන පළවෙනි කෙනා කවුද? අඤ්ඤදත්තු හරෝ. අඤ්ඤදත්තු හර. වචී පරමෝ අමිත්තෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බෝ. වචී පරම අමිත්‍රයා. වචී පරම
අමිත්‍රයා මිත්‍ර වේශයක් පෙන්වන කෙනා. අනුප්පිය භානී අමිත්තෝ අනුප්පිය භානී මිත්‍රයා. ඊළඟට අපාය සහායෝ අමිත්තෝ අපාය සහාය අමිත්‍රයා. තතුහිකෝ ගහපති පුත්ත ටානේහි අඤ්ඤ දත්තු හරෝ අමිත්තෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බ. ඊළඟට අඤ්ඤ දත්තු හර මිත්‍රයාගේ ලක්ෂණ 4ක් ගැන කතා කරනවා. අපි බලමු. පළවෙනියටම කියනවා මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනෙක්. කවුද මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා? පළවෙනි මිත්‍රයා අඤ්ඤ දත්තු හර අමිත්‍රයා. පළවෙනි අමිත්‍රයා අඤ්ඤ දත්තු හර. ඊළඟට වචී පරම. ඊළඟට අනුප්පිය භානී. ඊළඟට අපාය සහාය. අඤ්ඤ දත්තු හර වචී පරම අනුප්පිය භානී කියන 4 දෙනා. ඒ 4 දෙනා මතක තියාගන්න. ඉස්සෙල්ලාම මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා කවුද කියලා මතක තියාගන්න. මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා තමයි අඤ්ඤ දත්තු හර වචී පරම අනුප්පිය භානී අපාය සහාය. අඤ්ඤ දත්තු හර වචී පරම අනුප්පිය භානී අපාය සහාය. මේ 4 දෙනාගෙන් ඒ 4 දෙනා ලියා ගන්න. ඊට පස්සේ ඒ 4 දෙනාගෙන් අඤ්ඤ දත්තු හර මිත්‍රයාගේ ලක්ෂණ 4ක් කතා කරනවා. පළවෙනියටම ඊළඟට කතා කරන්නේ අඤ්ඤ දත්තු හර මිත්‍රයාගේ ලක්ෂණ 4ක්. ඔව්. පාප මිත්‍ර වර්ජනය සහ කල්යාණ මිත්‍ර සේවනය කියන මෙතනදී මේකෙන දැක්වෙනවා මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා මෙතන දැක්වෙනවා. පළවෙනි මිත්‍රයා අඤ්ඤ දත්තු හර, ඊළඟට වචී පරම, ඊළඟට අනුප්පිය භානී, ඊළඟට අපාය සහාය. ගාථා ධර්මයේ තුලත් මේ 4 දෙනාව සඳහන් වෙනවා. අපි සූත්‍ර දේශනාවේ යටින් තියෙන නිසා ඒ ගැන කතා කරමු, සාකච්ඡා කරමු. හොඳයි. අඤ්ඤ දත්තු හර, වචී පරම, අනුප්පිය භානී සහ අපාය සහාය කියන මිත්‍රයෝ 4 දෙනා මතක තියාගන්න ලේසි ගාථාවක්. අඤ්ඤ දත්තු හරෝ මිත්තේ යෝච මිත්තේ වචී පරෝ අනුප්පියංච යෝ ආහ අපායේ සුච යේ සඛා කියන ගාථා ධර්මය. හොඳයි, අපි පාඩමේ තියෙන තොරතුරට අවධානය යොමු කරමු ආයත් වතාවක්. හොඳයි. දැන් අපි දන්නවා මිත්‍ර වේශයෙන් ඉන්න මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා කවුද කියලා. ඒ මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනාගෙන් ඊළඟට අපි දැනගන්නට ඕන පළවෙනි අමිත්‍රයාගේ ලක්ෂණය. අඤ්ඤ දත්තු හර මිත්‍රයාගේ ලක්ෂණය. අඤ්ඤ දත්තු හර කියන මිත්‍රයාගේ ලක්ෂණ. අඤ්ඤ දත්තු හරෝ හෝති අපේන බහුමිච්ඡති බයස්ස කිච්ඡං කරෝති සේවති අත්තකාරණා. අඤ්ඤ දත්තු හරෝ හෝති. අඤ්ඤ දත්තු හරෝ ඒ කියන්නේ අනිත් යාළුවගෙන් මොකක් හරි දෙයක් අරගෙන යෑමේ බලාපොරොත්තුවෙන් තමයි එන්නේ. හිස් අතින් එනවා මොනවා හරි දෙයක් අරන් යන අදහසින්. ඒ වගේ යාළුවෝ ඉන්නවා. අපේන බහුමිච්ඡති ස්වල්ප දෙයක් දීලා, පොඩි දෙයක් දීලා, මොනවා හරි දීලා ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. බයස්ස කිච්ඡං කරෝති. තමාට බියක් ඇති වුණාට පස්සේ ඒ වෙලාවේදී යාළුවගේ පිහිට පතනවා. සේවති අත්තකාරණා තමාගේ ප්‍රයෝජනයේ පිණිස පමණක් කටයුතු කරයි. තමාගේ වැඩ කර ගැනීම සඳහා පමණයි ක්‍රියා කරන්නේ. අඤ්ඤ දත්තු හර මිත්‍රයා අඤ්ඤ දත්තු හර කියන නමින් හඳුන්වන්නේ යමක් මිත්‍රයාගෙන් අරගෙන යෑමේ අදහසින්ම පැමිණෙන, පුංචි දෙයකින් ලොකු දේවල් බලාපොරොත්තු වෙන, බියක් ආදී ඇති වුණාට පස්සේ පමණක් මිත්‍රයන් ඇසුරු කරන, තමන්ගේ යහපත සඳහා පමණක්, ප්‍රයෝජනීය සඳහා පමණක් ක්‍රියා කරන ලක්ෂණ වලින් යුක්තයි
අඤ්ඤදත්තුහර මිත්‍රයා. අඤ්ඤදත්තුහර මිත්‍රයාගේ ලක්ෂණ තමයි ඒ අපි දැනගත්තේ මොනවද? අපි ආයත් වතාවක් බලමු. අඤ්ඤදත්තුහරෝ හෝති අපේන බහුමිච්ඡති බයස්ස කිච්ඡං කරෝති සේවති අත්තකාරණා. නිතරම අනුන්ගෙන් යැපීමට උත්සාහ කරන මිත්‍රයෙකු විදිහට තමයි මේ මිත්‍රයා පෙනී සිටින්නේ. කරුණු 4කින් හඳුනා ගන්නට පුළුවන්. නිතරම මිතුරාගෙන් කිසිම යම් දෙයක් රැගෙන යන්නට උත්සාහ කරනවා. ඒ වගේම ස්වල්ප දෙයක් දීලා බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේන බහුමිච්ඡති කියලා කිව්වේ. බයස්ස කිච්ඡං කරෝති තමාට කරදරයක් වෙච්ච වෙලාවට පමණක් මිතුරුකම පෙන්වනවා. සේවති අත්තකාරණා තම වාසිය පමණක් සලකමින් කටයුතු කරනවා. හොඳයි. පළවෙනි අමිත්‍රයා මිත්‍ර ප්‍රතිරූපකයා තමයි අඤ්ඤදත්තුහර මිත්‍ර ප්‍රතිරූපකයා. ඔහුගේ ලක්ෂණ 4යි. මොනවද ලක්ෂණ 4? අඤ්ඤදත්තුහරෝ යම් කිසිවක් අරගෙන යෑමේ අදහසින් කටයුතු කිරීම, ස්වල්ප දෙයකින් බොහෝ දේවල් අපේක්ෂා කිරීම, යම් කිසි කරදරයක් ඇති වූ විට පමණක් මිත්‍රයාගේ මිත්‍රකම පෙන්වීම, තමන්ගේ යහපත සලසා ගැනීම සඳහා පමණක් මිතුරන් ඇසුරු කරන ඒ විදිහේ මිත්‍රයෝ ඉන්නවා. ඕනතරම් ඉන්නවා. තමන් කොයි විදිහින් හෝ යම් කිසි දෙයක් සිදු කරගන්නට තමන්ට අර්ථයක් සිදු කරගන්නට ක්‍රියා කරනවා. අනිත් පාර්ශවය ගැන, මිත්‍රයන් ගැන, යහළුවන් ගැන, උදව් උපකාර කරන අය ගැන කිසිම සැලකිල්ලක් නැතිව එහෙම ක්‍රියා කරන ඕනතරම් මිනිසුන් ඉන්නවා. ඕනතරම් පිරිස් ඉන්නවා. ඒ විදිහට ක්‍රියා කරන්නේ අඤ්ඤදත්තුහර මිත්‍රයෝ. ඊළඟට ඉමේහිකෝ ගහපති පුත්ත චතුහිතානේහි අඤ්ඤදත්තුහරෝ අමිත්තෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බෝ. අන්නේ ආකාරයට මේ කරුණු 4න් මිත්‍ර ප්‍රතිරූපකයා අමිත්‍ර වූ මිත්‍ර ප්‍රතිරූපකයාව දත යුතුයි කියලා මේ පාඨයේ සඳහනේ අර්ථය. ඊළඟට සඳහන් වෙනවා චතුහිකෝ ගහපති පුත්ත ටානේහි වචී පරමෝ අමිත්තෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බෝ. වචී පරම අමිත්‍රයා. වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයා තමයි ඊළඟ මිත්‍ර ප්‍රතිරූපකයා වචී පරම. අතීතේන පටිසන්තරති අනාගතේන පටිසන්තරති නිරත්තකේන සංගන්හාති පට්ටුප්පන්නේසු කිච්චේසු ව්‍යසනං දස්සේති. ඔන්න ලක්ෂණ 4ක් තියෙනවා. අතීතේන පටිසන්තරති අනාගතේන පටිසන්තරති නිරත්තකේන සංගන්හාති පට්ටුප්පන්නේසු කිච්චේසු ව්‍යසනං දස්සේති. ධර්මාචාර්ය විනය මාර්ගය හා පාලි භාෂා පරිචය කොට කියන පොතේ සූත්‍ර ධර්ම යටතේ තියෙන කොටස් මේ අපි සාකච්ඡා කරන්නේ. නිසා මේ කොටස් තියෙන තැන සොයාගන්න. ඒ වගේම කෙටි සටහන් විදිහට මේවා ලියාගන්න. හොඳයි, අපි බලමු වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්ෂණ මොනවද කියලා. වචී පරම මිත්‍ර ප්‍රතිරූපකයාගේ ලක්ෂණ. මිතුරෙකු විදිහට පෙනී සිටිනවා. වචනයෙන් විතරක් සංග්‍රහ කරන අමිත්‍රයා තමයි වචී පරම කියලා කියන්නේ. වචනයෙන් විතරක් මිත්‍රත්වයේ දක්වන, කටින් විතරක් තමයි වැඩ. වචනයෙන් විතරයි වැඩ. අන්න ඒ වගේ මිත්‍රයන්ට කියනවා වචී පරම මිත්‍රයෝ කියලා. වචනයෙන් පමණක් වැඩ කරන අයට. ඒ අයගේ ලක්ෂණ 4ක් තියෙනවා. අතීතේන පටිසන්තරති. අතීතයෙන් සංග්‍රහ කරමින් මගහරි. උදව්වක් උපකාරයක් පතාගෙන ගියාට පස්සේ වෙලාවකට පෙර පැමිණිනා ටික වෙලාවකට කලින් ආවනම් මට උදව්වක් කරන්න තිබුණා. මට මේකට මොනවා හරි කරන්න තිබුණා. එහෙම නැත්නම් ඊයේ ගිය සතිය ආවනම් මට මොනවා හරි කරන්න තිබ්බා. මේ සතිය නම් මුකුත් කරන්නට බෑ. අන්න ඒ විදිහට කියලා යමක්
උදව්වක් උපකාරයක් ඕන වෙලාවට මඟ හරිනවා නම් අන්නේ මිත්‍ර පිරිස ඒ මිත්‍රයෝ වචී පරම මිත්‍රයෝ. අතීතේන පටිසන්තරති. වචී පරම මිත්‍රයා අතීතයෙන් පමණක් සංග්‍රහ කරනවා. එච්චරක් නෙමෙයි තව තියෙනවා ලක්ෂණ 4ක්. බලමු අපි ඒ වගේ මිත්‍ර ප්‍රතිරූපකයෝ කී දෙනෙක් අපිත් එක්ක ඉන්නවද කියලා අපිට තෝරගන්නට පුළුවන්. අනාගතේන පටිසන්තරති. අනාගතයේ ලැබෙන්නට ඇති දේ ගැන කියමින් මඟ හරි. එම මොහොතේ උපකාරය නොකරයි. මට ලබන සතියේ යම්කිසි මුදලක් ලැබෙන්න තියෙනවා. යම්කිසි දෙයක් ලැබෙන්න තියෙනවා. මට ලබන අවුරුද්දේ මොනවා හරි ලැබෙන්න තියෙනවා. ඒ විදිහට කියලා මඟ හරිනවා. ලබන සතියේ දෙන්නම්, ලබන සතියේ උදව්වක් උපකාරයක් කරන්නම්, අදනම් කරන්න බෑ. ඒ විදිහට කියන යාළුවෝ ඉන්නවා. ඒ වචී පරම මිත්‍රයා අනාගතේන පටිසන්තරති කියන ලක්ෂණයෙන් යුක්ත වචී පරම මිත්‍රයාගේ දෙවනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය තමයි නිරත්තකේන සංගන්හාති. මිතුරාගේ අවශ්‍යතා ගැන සැලකිල්ලක් නොදක්වා එය අමතක වන ලෙසට වෙනත් කතාවලින් සංග්‍රහ කොට අවශ්‍යතාවය මගහරි. මිත්‍රයා හදිස්සි අවස්ථාවක තමයි පැමිණෙන්නේ. මොනවා හරි උදව්වක් ලබා ගන්න. හැබැයි මිත්‍රයාගේ අවශ්‍යතාවය අමතක වෙන විදිහට මොනවා හරි රටේ නැති දේවල් කියලා මිත්‍රයාගේ අවශ්‍යතාවය අමතක කරනවා. අවසානයේදී මිත්‍රයාගේ අවශ්‍යතාවය ගැන කතා කරන්නේ නැහැ. මිත්‍රයාගේ අවශ්‍යතාවය ගැන කතා නොකර එක මගහැරලා දානවා. වචී පරම මිත්‍රයාගේ තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි පච්චුප්පන්නේසු කිච්චේසු ව්‍යසනං දස්සේති. මිතුරා වාහනයක් කිසියම් උපකරණයක් වැනි දෙයක් ඉල්ලාගෙන පැමිණි විට එය කැඩුණු බව, නැති වූ බව, කෙනෙක් රැගෙන ගිය බව කියා එම උපකාරය මඟහරිනවා. පච්චුප්පන්නේසු කිච්චේසු ව්‍යසනං දස්සේති. මොකක් හරි උදව්වක් කරන්න අවස්ථාවක් උදා වුණාම මොකද කරන්නේ? මොකක් හරි ව්‍යසනයක්, කරදරයක්, හිරිහැරයක් වෙලා තියෙන්නේ, වාහනේ කැඩිලා තියෙන්නේ. කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ කියලා ඒ විදිහට කියලා බේරෙනවා. අන්න ඒ විදිහේ ලක්ෂණ 4ක් තියෙනවා වචී පරම මිත්‍රයාට. අතීතේන පටිසන්තරති, අතීතයෙන් සංග්‍රහ කරනවා, අනාගතයෙන් සංග්‍රහ කරනවා. මං අනාගතයේදී ලබන සතියේදී ලබන අවුරුද්දේදී උදව් කරන්නම් කියලා කියන යාළුවෝ ඉන්නවා. නිරත්තකේන සංගහාති. මිත්‍රයාගේ අවශ්‍යතාවයට සංග්‍රහ නොකර වෙන වෙන දේවල් වලින් මිත්‍රයාගේ අවශ්‍යතාවය මග හැරීම, අමතක කරවන්නට උත්සාහ කිරීම වචී පරම මිත්‍රයාගේ තුන්වෙනි ලක්ෂණය. හතරවෙනි ලක්ෂණය තමයි පච්චුප්පන්නේසු කිච්චේසු ව්‍යසනං දස්සේති. යම් උදව්වක් කරන්නට එළඹුණු අවස්ථාවකදී මොකක් හරි විනාශයක්, කරදරයක්, හිරිහැරයක් කියලා මඟ හැරලා යනවා. හොඳයි, අනුප්පයබානී මිත්‍රයාගේ ලක්ෂණ අපි ඊළඟට බලමු. සූත්‍ර දේශනාවේ සඳහන් වෙන විදිහට චතුහිකෝ ගහපති පුත්තටානේහි අනුප්පයබානී අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ. චතුහිකෝ ගහපති පුත්තටානේහි අනුප්පයබානී අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ. අනුප්පයබානී මිත්‍ර ප්‍රතිරූපකයා අපි 4 ආකාරයකින් දැනගත යුතුයි. ඒ ලක්ෂණ 4 අපි බලමු. පාපකම්පිස්ස අනුජානාති, කල්යාණම්පිස්ස අනුජානාති, සම්මුඛාස්සවන්නං භාසති, පරම්මුඛාස්ස අවන්නං භාසති. පළවෙනි ලක්ෂණේ පාපකම්පිස්ස අනුජානාති. පාපී දෙයක් වුණොත් ඒකත් අනුමත කරනවා. කල්යාණම්පිස්ස අනුජානාති. යහපත් දෙයක් වුණොත් ඒකත් හොඳයි කියනවා. ඒකත් අනුමත කරනවා. සම්මුඛාස්සවන්නං භාසති. සම්මුඛයේදී ළඟ ඉන්නකොට ಗುಣ කියනවා. පරම්මුඛාස්ස අවන්නං භාසති. ඉදිරිපිට නැති වෙනකොට අගුණ කියනවා. රටේ නැති දේවල් කියලා බනිනවා. දෝෂාරෝපණය කරනවා. හොඳයි. තුන්වෙනි මිත්‍ර ප්‍රතිරූපකයා කවුද? අනුප්පයබානී අමිත්‍රයා. අනුප්පයබානී අමිත්‍රයා. අනුප්පයබානී අමිත්‍රයාගේ ලක්ෂණ 4 මොනවද? පාපකම්පිස්ස අනුජානාති, කල්යාණම්පිස්ස අනුජානාති, සම්මුඛාස්සවන්නං භාසති, පරම්මුඛාස්ස අවන්නං භාසති. ඉමේහිකෝ
ගහපති පුත්ත චතුහිතානෙහි අනුප්ප්‍යභානී අමිත්තෝ මිත්ත පතිරූපකෝ වේදිතබ්බෝ. මේ ගෘහපතිය මේ ආකාරයෙන් මිත්‍ර ප්‍රතිරූපක වූ අනුප්ප්‍යභානී මිත්‍රයා දැනගත යුතුයි. අපි බලමු මිත්‍ර ප්‍රතිරූපක අනුප්ප්‍යභානී මිත්‍රයාගේ ලක්ෂණ. ඔව්. හැම දෙයකටම හොඳයි කියනවා. මිත්‍රයාට හොඳ නරක පෙන්වා දෙන්නට ක්‍රියා කරන්නේ නැහැ. පාපකම්පිස්ස අනුජානාති මිතුරාගේ නරක ක්‍රියාවත් අනුමත කරනවා. කල්යාණම්පිස්ස අනුජානාති මිතුරාගේ යහපත් ක්‍රියාවන් අනුමත කරනවා. සම්මුඛාස්සවන්නං භාසති මිතුරා ඉදිරිපිට ඔහුගේ ගුණ කියනවා. පරම්මුඛාස්සවන්නං භාසති මිතුරා නැති තැන ඔහුගේ නුගුණ නරක කියනවා. අනුප්ප්‍යභානී මිත්‍රයාගේ ලක්ෂණ. අනුප්ප්‍යභානී මිත්‍රයා කියලා කියන්නේ හැම දෙයකටම හොඳයි කියන. අනුප්ප්‍යභානී කියන හොඳ දෙයටත් කියන නරක දෙයටත් හොඳයි කියලා කියන නිසා මොහු අනුප්ප්‍යභානී කියන නමින් හඳුන්වනවා. පාපකම්පිස්ස අනුජානාති මිතුරාගේ නරක ක්‍රියා අනුමත කරනවා. කල්යාණම්පිස්ස අනුජානාති මිත්‍රයාගේ යහපත් දේවලුත් අනුමත කරනවා. ඉදිරිපිටදී හොඳ කියනවා. සම්මුඛාස්සවන්නං භාසති පරම්මුඛාස්සවන්නං භාසති පරම්මුඛාස්ස අවන්නං භාසති මිතුරා නැති තැන ඔහුගේ අගුණ කියනවා නරක කියනවා. හොඳයි. අනුප්ප්‍යභානී මිත්‍ර ප්‍රතිරූපකයා තුන්වෙනි මිත්‍ර ප්‍රතිරූපකයා. හතරවෙනි මිත්‍ර ප්‍රතිරූපකයා ගැන අපි ඊළඟට බලමු. චතුහිකෝ ගහපති පුත්තටානෙහි අපාය සහායෝ අමිත්තෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බෝ. හතරවෙනි වූ අපාය සහාය වූ මිත්‍ර ප්‍රතිරූපකයා දැනගත යුතුය. චතුහිකෝ ගහපති පුත්තටානෙහි අපාය සහායෝ මිත්ත ප්‍රතිරූපකෝ වේදිතබ්බෝ. කරුණු හතරකින් අපාය සහාය වූ මිත්‍ර ප්‍රතිරූපකයා හඳුනාගත හැකිය හඳුනාගත යුතුය. සුරාමේරේ මජ්ජපමා දට්ඨානානුයෝගේ සහායෝ හෝති. රහමෙර භාවිතයේදී උදව් කරනවා. විකාල විසිකාචර්යානුයෝගේ සහායෝ හෝති. නොකල්හි වීති සංචාරයේහි දී උදව් කරනවා. නොකල්හි වීති සංචාරයේදී උදව් කරනවා. සමජ්ජාභිචරණේ සහායෝ හෝති. නාට්‍ය දර්ශනාදිය බැලීමට ගමන් කිරීමේදී උදව් කරනවා. ජූතප්පමා දට්ඨානානුයෝගේ සහායෝ හෝති. ජූතප්පමා දට්ඨානානුයෝගේ සහායෝ හෝති. සූදු කෙලියෙහිදී සහයෝගය දෙනවා. බලමු අපි ලක්ෂණ 4. සුරාමේරේ මජ්ජපමා දට්ඨානානුයෝගේ සහායෝ හෝති. විකාල විසිකාචර්යානුයෝගේ සහායෝ හෝති. සමජ්ජාභිචරණේ සහායෝ හෝති. ජූතප්පමා දට්ඨානානුයෝගේ සහායෝ හෝති. ඒ කියන ලක්ෂණ 4 තමයි තියෙන්නේ අපාය සහාය මිත්‍රයාගේ ලක්ෂණ 4. අපෙන් ධර්මාචාර විභාගයේදී අහන්න පුළුවන්. වචී පරම මිත්‍රයාගේ අඤ්ඤ දත්තුහර මිත්‍රයාගේ ලක්ෂණ 4 ලියන්න කියලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් වචී පරම මිත්‍රයාගේ ලක්ෂණ 4 ලියන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ හතරෙන් දෙකක් ලියන්න කියලා කියන්න පුළුවන්. අනුප්ප්‍යභානී මිත්‍රයාගේ ලක්ෂණ 4න් දෙකක් ලියන්න කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් හතරම ලියන්නට කියලා කියන්න පුළුවන්. එතකොට මේ පාලි කොටස් මතක නැතත් සිංහල කොටස් හරි මතක තියන් ගන්නට ඕනේ. පාලි කොටසත් එක්ක මතක තබා ගැනීම ගොඩක් වැදගත් වෙන නිසා අපි මේ කතා කරන්නේ අනිවාර්යයෙන්ම සූත්‍ර ධර්ම කියන කොටසේ සම්පූර්ණ සූත්‍ර සාකච්ඡා කරලා තියෙන නිසා මේ සූත්‍ර ධර්ම පිළිබඳවත් සූත්‍ර ධර්ම වල අන්තර්ගත වෙන විදිහත් මේ කරුණු අපි කතා කරන නිතරම අපි කතා කරනවා මේ මිත්‍ර ප්‍රතිරූපකයන් කල්යාණ මිත්‍රයන් ගැන කතා කරනවා. ඔවුන්ගේ ලක්ෂණ ගැනත් කතා කරනවා. හැබැයි ධර්මාචාර විභාගයේදී තමයි මේ විදිහට සූත්‍ර කිහිපයක් ඔබට සාකච්ඡා කරන්නට ඉගෙන ගන්නට ලැබිලා තියෙන්නේ. දහම් පාසල් අවසාන විභාගයේදී ඔබට ඒ තරම් මේ විදිහේ පාලි කොටස් හමු වෙලා නැහැ. පොඩි කොටසක් පමණයි හමු වෙලා තියෙන්නේ. පොඩි කොටස් කිහිපයක් පමණයි. මෙතනදී මේ ධර්මාචාර විභාගයේදී ගොඩක් කොටස් අධ්‍යයනය කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා මේ කොටස් වලට අවධානය යොමු කරලා ඉතාමත් කැමැත්තෙන් මේවා ඉගෙන ගන්න. හොඳයි. මේ අපි කතා කරන්නේ අපාය සහාය මිත්‍රයාගේ ලක්ෂණ. අපි බලමු අපාය සහාය මිත්‍රයාගේ
ලක්ෂණ මොනවද කියලා. අපාය සහාය මිත්‍රයා කුලපුත්‍රයාගේ විනාශයට සහාය වන මිත්‍ර ප්‍රතිරූපකයන් සිව් දෙනෙක් ඉන්නවා. කුලපුත්‍රයන්ගේ මිනිස්සුන්ගේ අයහපත පිණිස ක්‍රියා කරන මිත්‍රයෝ විදිහට පෙනී ඉන්න 4 දෙනෙක් ඉන්නවා. සුරාමේරේ මජ්ජපමා දට්ටානානුයෝගී සහායෝ හෝති. රහමෙර පානය සඳහා යහළුවෙක් වෙනවා. වෙන කිසිම දෙයකට නැහැ. රහමෙර පානයක් ආදිය තියෙනකොට ඒ තැන්වල ඕන තරම් යහළුවෝ මිත්‍රයෝ ඉන්නවා. ඒ අයට කියන්නේ සුරාමේරේ මජ්ජපමා දට්ටානානුයෝගයේදී සහාය වෙන යහළුවන්ට කියන්නේ අපාය සහාය යාළුවෝ කියලා. විකාල විසිකාචාරයන් යෝගයේ සහයෝ හෝති. අවේලාවෙහි වීති සංචාරය සඳහා යහළුවෙක් වෙනවා. ඕනෑම තැනක යන්න එනවා. යාළුවත් එක්ක ඕනෑම තැනක ගමන් කරන්නට එනවා. සමජ්ජාපි චරණේ සහයෝ හෝති. නාට්‍ය දර්ශන ආදිය නැරඹීමට යාම සඳහා යහළුවෙක් වෙනවා. යුතප්පමා දට්ටානානු යෝගයේ සහයෝ හෝති. සූදු කෙලින අවස්ථාවලදී සූදු කෙලීමට සහයෝගය දෙනවා. මේ විදිහේ ලක්ෂණ පෙන්නුම් කරන යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. අඤ්ඤදත්තුහර, වචීපරම, අනුප්ප්‍ය බානි, අපාය සහාය කියන යාළුවෝ මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා සහ මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනාගේ ලක්ෂණ වෙන වෙනම මතක තබා ගත යුතුයි. විභාගයේ සමත් වීම සඳහා පමණක් නෙවෙයි, මිතුරන් හඳුනා ගැනීමේදී ලොකු ඉගැන්වීමක්, වැදගත් වෙන ඉගැන්වීම්, වැදගත් වෙන කරුණු ගොඩක් මේ පාඩමේදී මේ කොටසේදී අපිට කියලා දෙනවා. මොකද අපි හැමදෙනාටම යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා. ඒ යාළුවෝ මිත්‍රයෝ ඇසුරු කරනවා. ඒ යාළුවෝ මිත්‍රයෝ ඇසුරු කරලා විනාශයටපත් වෙන්න කලින් මිත්‍රයෝද මිත්‍ර ප්‍රතිරූපකයෝද කියලා හඳුනා ගන්න මේ ලක්ෂණ අපිට වැදගත්. හොඳයි. ඉමේහිකෝ ගහපති පුත්ත චතුහිටානේහි අපාය සහයෝ අමිත්වෝ මිත්‍ර ප්‍රතිරූපකෝ වේදිතබ්බෝති. ඒ විදිහට මිත්‍ර ප්‍රතිරූපකයන්ගේ ලක්ෂණ, මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනාගේම ලක්ෂණ කියලා දෙනවා. ඊට පස්සේ ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ අතාපරංගේ තදවෝච සත්තා. භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට මිත්‍ර ප්‍රතිරූපකයන් 4 දෙනා දක්වලා මිත්‍ර ප්‍රතිරූපකයන්ගේ ලක්ෂණ වෙන වෙනම දක්වලා ඊට පස්සේ මෙන්න මේ විදිහට ගාථා ධර්මයකින් දේශනා කරනවා. අඤ්ඤදත්තු හරෝ මිත්තෝ යෝච මිත්තෝ වචී පරෝ අනුප්පියංච යෝ ආහ අපායේ සුචයේ යෝ සකා. ඒතේ අමිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ ආරකා පරිවජ්ජේය මග්ගං පටිභයං යතාති. අඤ්ඤදත්තු හරෝ මිත්තෝ යෝච මිත්තෝ වචී පරෝ අනුප්පියංච යෝ ආහ අපායේ සුච්ච යෝ සකා. මෙන්න මේ විදිහට කියලා පාඩම් කරගන්න. විභාගයේදී මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා ගැන විචාර ප්‍රශ්නයකදී වුණත් මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනා නම් කරන්නට වුණොත් අපිට මේ වගේ කොටසක් මතක තියාගෙන හිටියම හරිම පැහැදිලිව අපිට පිළිතුරක් ලියන්නට පුළුවන්. ඒතේ අමිත්තේ චත්තාරෝ, මේ 4 දෙනා අමිත්‍රයෝ. ඉති විඤ්ඤාය පණ්ඩිතෝ, යනුවෙන් විඤ්ඤාය පණ්ඩිතෝ, පණ්ඩිතයන් විඤ්ඤාය දැනගෙන ආරකා පරිවජ්ජේය, දුරින්ම දුරු කරනවා නම් මග්ගම් පටි භයං යතාති, ඒ මිත්‍රයන්ගේ, පාපී මිත්‍රයන් දුරු කරන කෙනාගේ ජීවිතයට, ජීවන ගමනේ, ජීවන මාර්ගය තුල ගැටලු නැහැ. ඒ වගේම ප්‍රශ්න නැහැ. බය නැතිව, බයෙන් තොරව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා කියලයි මෙතනදී සඳහන් කරන්නේ. හොඳයි. මිත්‍ර ප්‍රතිරූපකයෝ කවුද කියලා ඉගෙන ගත්තා. මිත්‍ර ප්‍රතිරූපකයන්ගේ ලක්ෂණත් ඉගෙන ගත්තා. මම හිතන්නේ නැහැ ඔබට අපැහැදිලි තැනක් මේ කොටසේ තිබෙන්නට ඇති කියලා. අපි විශ්වාස කරනවා හොඳට මේ කොටස් පැහැදිලි වෙන්නට ඇති කියලා. හොඳයි. ඊළඟට සුහඳ මිත්තෝ. සුහඳ මිත්‍රයෝ, කල්යාණ මිත්‍රයෝ.
චත්තාරෝ මේ ගහපති පුත්ත මිත්තා සුහඳා වේදි තබ්බා. ගෘහපති පුත්‍රය කල්යාණ මිත්‍ර වූ මිත්‍රයෝ 4 දෙනෙක් ඉන්නවා. යහපත් වූ මිත්‍රයෝ 4 දෙනෙක් දැන ගත යුතුය. උපකාරෝ මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. පළවෙනි මිත්‍රයා උපකාරක මිත්‍රයා කියලා දැනගත යුතුයි. ඊළඟට සමාන සුඛ දුක්ඛෝ මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. දෙවනි සුහඳ මිත්‍රයා සමාන සුඛ දුක්ඛ. මේවා ලියා ගන්න. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. පළවෙනි මිත්‍රයා උපකාරක මිත්‍රයා. ඊළඟට සමාන සුඛ දුක්ඛ මිත්‍රයා දත යුතුයි කියන එක. අත්තක්කායි මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. තුන්වෙනි සුහඳ මිත්‍රයා අත්තක්කායි මිත්‍රයා. අත්තක්කායි මිත්‍රයා. හතරවෙනි මිත්‍රයා සුහඳ මිත්‍රයා අනුකම්පක. අනුකම්පක. අපි නැවත වතාවක් බලමු. උපකාරක ලියාගත්තේ නැති අය ලියා ගන්න. උපකාරක මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා අත්තක්කායි මිත්‍රයා අනුකම්පක මිත්‍රයා. මේ මිත්‍රයෝ 4 දෙනා තමයි සුහඳ මිත්‍රයෝ 4 දෙනා. උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්පක කියන මිත්‍රයෝ 4 දෙනා. චතුහිකෝ ගහපති පුත්ත ටානේහි උපකාරෝ මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. අවස්ථා 4කදී ගෘහපති පුත්‍රය සුහඳ වූ උපකාරක මිත්‍රයා හඳුනාගත හැකිය. අවස්ථා 4. පමත්තං රක්ඛති පමත්තස්ස සාපතේයං රක්ඛති භීතස්ස සරණං හෝති uppannේසු කිච්ච කරණීයේසු තද්දි ගුණං බොහෝගං අනුප්පදේති. පමත්තං රක්ඛති පමා වූ රකි. පමත්තස්ස සාපතේයං රක්ඛති පමා වූවාගේ වස්තුව රැක දෙනවා. භීතස්ස සරණං හෝති බියක් ඇති වුණාට පස්සේ පිහිටක් වෙනවා. උදව්වක් උපකාරයක් වෙනවා. uppannේසු කිච්ච කරණීයේසු තද්දි ගුණං බොහෝගං අනුප්පදේති. යම් කිසි කටයුත්තක් එළඹුණාට පස්සේ උපකාරයේ පිණිස බොහෝ දේවල් ලබා දෙනවා. ඉමේකෝ ගහපති පුත්ත චතුහිතානේහි උපකාරෝ මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. උපකාරක මිත්‍රයාගේ ලක්ෂණ 4 ලියා ගන්න. පමත්තං රක්ඛති පමත්තස්ස සාපතේයං රක්ඛති භීතස්ස සරණං හෝති uppannේසු කිච්ච කරණීයේසු තද්දි ගුණං භෝගං අනුප්පදේති. අපි බලමු සිංහල කොටසත් එක්ක සිංහල අර්ථත් එක්කම සුහඳ මිත්‍රයන්ගේ ලක්ෂණ. ඔව් සුහඳ මිත්‍රයෝ 4 දෙනා. උපකාරක මිත්‍රයා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා අත්තක්කායි මිත්‍රයා සහ අනුකම්පක මිත්‍රයා. උපකාරෝචයෝ මිත්‍ර මේ ගාථාව ඊට පස්සේ අපිට මුණ ගැහෙනවා සූත්‍ර දේශනාවේදී. ඒ නිසා එතනදී අපි කතා කරමු. උපකාරක මිත්‍රයාගේ ලක්ෂණ 4 බලමු. උපකාරක මිත්‍යා 4 ආකාරයකින් දත හැකිය. පමත්තං රක්කති සුරාමතින් හෝ කායික මානසික අපහසුතාවයකින් අසරණ වූ මිත්‍රයාව රැක බලා ගන්නවා. සුරාමතකින් හෝ එහෙම නැත්නම් කායික මානසික අපහසුතාවයකින් අසරණ වුණාට පස්සේ මොකද කරන්නේ? මිත්‍රයාව රැක බලා ගන්නවා. ඊළඟ ලක්ෂණය තමයි උපකාරක මිත්‍රයාගේ ලක්ෂණය. පමත්තස්ස සාපතේයං රක්කති. පමා වූ මිතුරාගේ ධනය යම් කිසි වස්තුවක් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ආරක්ෂා කරලා දෙනවා. පමත්තං රක්කති පමා වූ ආරකි. පමත්තස්ස සාපතේයං රක්කති පමා වූ කෙනෙකුගේ ධනය රැකලා දෙනවා. බීතස්ස සරණං හෝති බියටපත් වූ අවස්ථාවක පිහිටක් වෙනවා, සරණක් වෙනවා. uppannේ කිච්චකරණීයේ තද්දි ගුණං බොහෝගං අනුප්පදේති. කිසියම් කටයුත්තකට මිල මුදලක් වුවමනා වූ විට දෙගුණයක් දෙනවා. උදව්වක් උපකාරයක් අවශ්‍ය වුණාට පස්සේ දෙගුණයකින් අවශ්‍ය උපකාරයටත් වඩා උපකාර සලසනවා. උපකාරක මිත්‍රයා පළවෙනි සුහඳ මිත්‍රයා මොනවද ලක්ෂණ ටික? පමත්තං රක්කති පමත්තස්ස සාපතේයං රක්කති භීතස්ස සරණං හෝති uppannේ කිච්චකරණීයේ තද්දි ගුණං භෝගං අනුප්පදේති. ඒ කියන ලක්ෂණ 4. හොඳයි. ඊළඟට අපි බලමු
චතුහිකෝ ගහපති පුත්ත ටානේ සමාන සුඛ දුක්ඛෝ මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. සමාන දුක සුඛ දුක්ඛ මිත්‍රයාගේ ලක්ෂණ. සමාන සුඛ දුක්ඛ මිත්‍රයාගේ ලක්ෂණ. කුය්‍යමස්ස ආචික්කති, කුය්‍යමස්ස පරිගූහති, ආපදාසුන විජහති, ජීවිතම්පිස්ස අත්තාය පරිච්ඡත්තං හෝති. කුය්‍යමස්ස ආචික්කති, කුය්‍යමස්ස පරිගූහති, ආපදාසුන විජහති, ජීවිතම්පිස්ස අත්තාය පරිච්ඡත්තං හෝති කියන ලක්ෂණ 4. ඉමේහිකෝ ගහපති පුත්ත චතුහිටානේහි සමාන සුඛ දුක්ඛෝ මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. සමාන සුඛ දුක්ඛ දුක සැප කියන දෙකේදීම එක හා සමානව උදව් උපකාර කරන මිත්‍රයා තමයි සමාන සුඛ දුක්ඛ කියන මිත්‍රයා. දෙවනි සුහඳ මිත්‍රයා. දුක් සැප දෙකේදී තමා හා සමාන කොට සිතා සලකන මිත්‍රයා තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. ඔහුගේ ලක්ෂණ 4 මොනවද? ගොයිහමස්ස ආචික්කති, තමාගේ රහස් නොසඟවා මිතුරාට කියනවා. යම්කිසි රහසක් තියෙනවා නම්, අනිත් අය දැනගත යුතු නැති දෙයක් තියෙනවා නම් නොසඟවා කියනවා. සමහර මිත්‍රයන්ට කියනවට වඩා හොඳයි ඒක කියන්න ඕන හැමතැනම කියන එක. යාළුවෙක් කියලා මිත්‍රයෙක් කියලා විශ්වාස කරලා යම්කිසි දෙයක් කිව්වම ඒ මිත්‍රයෝ මුළු ප්‍රදේශයේම හැමතැනම කියලා. ඒ අයට කියන්නේ නැහැ සමාන සුඛ දුක්ඛ මිත්‍රයෝ කියලා. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ නැහැ. ගොයමස් ආචික්කති, තමාගේ රහස් නොසඟවා කියන්න පුළුවන් මිත්‍රයෙක් වෙන්නට ඕන. ගොයමස් පරිගූහති, මිතුරාගේ රහස් හෙළි නොකොට සඟවාගෙන සිටි. ගොයමස් පරිගූහති, මිතුරාගේ රහස් හෙළි නොකොට සඟවාගෙන හිඳීමේ හැකියාව තියෙන්නට ඕන. සමහර විට රහසක් තියෙන්නට පුළුවන්. ඒ වගේ රහසක් තියෙනවා නම් මිත්‍රයෙක්ට කියන්න පුළුවන් වෙන්නට ඕන. මිත්‍රයෙක් නම්, සුහඳ මිත්‍රයෙක් නම් ඒ රහස සඟවාගෙන සිටින්නට පුළුවන් වෙන්නට ඕන. යම්කිසි හේතුවක් නිසා සමහර විට ඒක රහසක් විදිහට පවත්වාගෙන යනවා වෙන්නට පුළුවන්. ඒක යාළුවට මිත්‍රයාට කිව්වට පස්සේ ඒක හැමදෙනා අතින්ම කියලා ගැටලුවක් වෙනවා නම් එතන සුහඳත්වයේ බිඳිලා යනවා. ආපදාසුන විජහති, විපතකදී මිතුරා අත්හැර යන්නේ නැහැ. සමහර අය මිත්‍රයාට විපතක් වුණාට පස්සේ සම්පූර්ණ අතහැරලා දානවා. මිත්‍රයා හොඳින් ඉන්න වෙලාවේදී විතරයි උදව් උපකාර බලාපොරොත්තුවෙන් එහෙම ඇසුරු කරන්නේ. විපතක් වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. ආපදාසුන විජහති, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා ආපදාවකදී අතහරින්නේ නැහැ. ජීවිතම්පිස්ස අත්තාය පරිච්ඡත්තං හෝති, දිවි පරදුවට තබා උවද මිතුරාට උපකාර වේ. ජීවිතය පරදුවට තියලා හරි කොයි විදිහෙන් හෝ මිත්‍රයාට උදව් කරනවා, මිත්‍රයාට උපකාර කරනවා. ජීවිතම්පිස්ස අත්තාය පරිච්ඡත්තං හෝති කියලා කියන්නේ යන්නේ ඒක. හොඳයි, ඊළඟට අපි බලමු අත්තක්කායි මිත්‍රයාගේ ලක්ෂණ. අපි කතා කළේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයාගේ ලක්ෂණ. ගුය්‍යමස්ස ආචික්කති, ගුය්‍යමස්ස පරිගූහති, ආපදාසුන විජහති, ජීවිතම්පිස්ස අත්තාය පරිච්ඡත්තං හෝති කියන ඉමේහිකෝ ගහපති පුත්ත චතුහිටානේ සමාන සුඛ දුක්ඛ මිත්තෝ සුහඳෝ වේදි තබ්බ. සුහඳ වූ මිත්‍රයාව දැනගත හැකි සමාන සුඛ දුක්ඛ මිත්‍රයාව ඒ කරුණු 4. චතුහිකෝ ගහපති පුත්තටානේ අත්තක්කායි මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. අත්තක්කායි සුහඳ මිත්‍රයා 4 වෙනි මිත්‍රයා පාපා නිවාරේති, පවින් වළක්වනවා, කල්යාණ නිවේසේති, කල්යාණ යහපතෙහි යොදවනවා, අස්සුතං සාවේති, නොඇසූ දේවල් අසන්නට ලබා දෙනවා, අවස්ථාව දෙනවා, සග්ගස්ස මග්ගං ආචික්කති, ස්වර්ග මාර්ගය කියලා දෙනවා. ඉමේහිකෝ ගහපති පුත්ත චතුහිටානේහි අත්තක්කායි මිත්තෝ සුහඳෝ වේදි තබ්බෝ. මොනවද ලක්ෂණ 4? පාපා නිවාරේති පළවෙනි ලක්ෂණය. මොන යාළුවගේ ලක්ෂණද මේ? අත්තක්කායි මිත්‍රයාගේ යාළුවගේ ලක්ෂණ. පාපා නිවාරේති, කල්යාණ නිවේසේති, අසුතං සාවේති, සග්ගස්ස මග්ගං ආචික්කති. පාපා නිවාරේති, කල්යාණ නිවේසේති, අසුතං සාවේති, සග්ගස්ස මග්ගං ආචික්කති. මේ කියන ලක්ෂණ 4න් යුක්තයි. අපි බලමු අත්තක්කායි මිත්‍රයාගේ ලක්ෂණ ටික මොනවද කියලා. අත්තක්කායි මිත්‍රයාගේ ලක්ෂණ
දියුණුවට මඟ කියන සුහඳ මිතුරා 4 අයුරකින් දැනගත හැකිය. අත්තක්කයි මිත්‍රයා කියන්නේ දියුණුවට මඟ කියන මිත්‍රයා. ලෞකික ලෝකෝත්තර දියුණුවට මඟ කියන මිත්‍රයා. පාපා නිවාරේති මිත්‍රයා පවින් වළක්වනවා. කල්යාණේ නිවේසේති මිත්‍රයා යහපතෙහි යොදවනවා. අසුතං සාවේති නොයසූ දහම් අසන්නට සලස්වනවා. සග්ගස්ස මග්ගං ආචික්කති සුගතියට මඟ කියා දෙනවා. අත්තක්කයි මිත්‍රයාගේ ලක්ෂණ 4 පාපා නිවාරේති මිත්‍රයා පවින් වළක්වනවා. කල්යාණේ නිවේසේති මිත්‍රයා යහපතෙහි යොදවනවා. අසුතං සාවේති නොයසූ දහම් අසන්නට සලස්වනවා. සග්ගස්ස මග්ගං ආචික්කති සුගතියට මඟ කියා දෙනවා. ඒ කියන ලක්ෂණ 4 තමයි සුහඳ මිත්‍රයා ගාව තියෙන්නේ. හොඳයි. මේ කරුණු ඔබ නිතර කියවලා කිහිප වතාවක් කියවලා පාඩම් කරගත යුතුයි. පවින් වැළැක්වීම, යහපතෙහි යෙදවීම, නොයසූ දේවල් අසන්නට සැලැස්වීම, යහපත් වූ මාර්ගය කියා දීම කියන ලක්ෂණ 4 තමයි අත්තක්කයි මිත්‍රයාගේ ලක්ෂණ. අත්තක්කයි මිත්‍රයා කියලා කියන්නේ දියුණු වීමට මඟ කියා දෙන පුද්ගලයා. මිත්‍රයා. චතුහිකෝ ගහපති පුත්ත ටානෙහි අනුකම්පකෝ මිත්තෝ සුහඳෝ වේදිතබ්බෝ. අනුකම්පක මිත්‍රයා. අනුකම්පක මිත්‍රයා ඊළඟ මිත්‍රයා 4 වෙනි සුහඳ මිත්‍රයා. අභවේනස්ස නන්දති. භවේනස්ස නන්දති. අවන්නං භනමානං නිවාරේති. වන්නං භනමානං පසංසති. අභවේනස්ස නන්දති. භවේනස්ස නන්දති. අවන්නං භනමානං නිවාරේති. වන්නං භනමානං පසංසති කියන ලක්ෂණ 4 තමයි සුහඳ මිත්‍රයා ගාව අනුකම්පක මිත්‍රයා ගාව තියෙන්නේ. මොනවද අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණ? අපි බලමු. අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂණ. අනුකම්පක මිත්‍රයා මිතුරාට අනුකම්පාවෙන් සලකන කටයුතු කරන මිත්‍රයා. අභවේනස්ස නන්දති නන්දති. මිතුරාගේ පිරිහීමක් විපතක් දැක කනගාටු වෙනවා. සතුටු වෙන්නේ නැහැ. අභවේනස්ස නන්දති කියලා කියන්නේ මිතුරාගේ පිරිහීමක් විපතක් දැකලා සතුටු වෙන්නේ නැහැ. පිරිහීමක් දැක්කම කනගාටු වෙලා පිරිහීම ගැන කියනවා. භවේනස්ස නන්දති. මිතුරාගේ දියුණුවක් දැකලා සතුටු වෙනවා. අවන්නං භනමානං නිවාරේති. මිතුරාගේ නුගුණ කියන අයව වළක්වනවා. වන්නං භනමානං පසංසති. මිතුරාගේ ගුණ කියන කොට ප්‍රශංසා කරනවා. අභවේනස්ස නන්දති. මිතුරාගේ පිරිහීමක් විපතක් දැකලා කනගාටු වෙනවා. භවේනස්ස නන්දති. මිතුරාගේ දියුණුවක් දැකලා සතුටු වෙනවා. අවන්නං භනමානං නිවාරේති. අවර්ණය එහෙම නැත්නම් අවර්ණ අගුණ කියනවා නම් ඒවා වළක්වනවා. වන්නං භනමානං පසංසති. මිතුරාගේ ගුණ කියනකොට ප්‍රශංසා කරනවා. ඒ කියන හොඳයි. ඒ තමයි සුහඳ මිත්‍රයෝ 4 දෙනා. ඉමේහිකෝ ගහපති පුත්ත චතුහිටානෙහි අනුකම්පකෝ මිත්තෝ සුහඳෝ වේදිතබ්බෝති. අනුකම්පක මිත්‍රයා මේ විදිහට දැනගන්නට පුළුවන්, හඳුනා ගන්නට පුළුවන්. ඉදමවෝච භගවා ඉදංවත්වා සුගතෝ අතාපරං ඒතදවෝච සත්තා. භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට දේශනා කළේ අනතුරුව මෙන්න මෙහිමත් දේශනා කළා. උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ අත්තක්කායච යෝ මිත්තෝ යෝච මිත්තානුකම්පකෝ. උපකාරෝච යෝ මිත්තෝ යෝච මිත්තෝ සුඛේ දුකේ. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. උපකාරක මිත්‍රයා. අත්තක්කායච යෝ මිත්තෝ. මිත්‍රයාගේ දියුණුව සඳහා උපදෙස් දෙන. යෝච මිත්තානුකම්පකෝ. මිත්‍රයාට අනුකම්පා කරන මිත්‍රයා. 4 වෙනි මිත්‍රයා. ඒතේපි මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඤාය පණ්ඩිතෝ සක්කච්ඡං පෛරුපාසෙය්‍ය මාතා පුත්තං වෝ රසං. ඒතේපි මිත්තේ චත්තාරෝ. මේ 4 දෙනා ගැනත් දැන්
පාප මිත්‍රෝ 4 දෙනා ගැන දැනගත්තානේ. ඉති විඤ්ඤාය පණ්ඩිතෝ යනුවෙන් දැනගෙන සක්කච්ඡං පෛරුපාසෙය්‍ය සකසා මැනවින් හොඳින් ඇසුරු කළ යුතුය. කොහොමද? මාතා පුත්තං ඕරසන්. ඕරසන් කියන්නේ එකම පුතා. තමන්ගේ අම්මා එකම පුතාව රැක බලාගන්නේ කොයි විදිහටද? ඇසුරු කරන්නේ කොයි විදිහටද? අන්න ඒ වගේ. මාතා පුත්තං ඕරසන්. මව පුතා කියන දෙන්නා ඇසුරු කරන්නේ කොහොමද? එකම පුතායි අම්මයි දෙන්න ඇසුරු කරන්නේ කොහොමද? අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි කියලයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. පණ්ඩිතෝ සීල සම්පන්නෝ ජලං අග්ගීව භාසති. පණ්ඩිත වෙච්ච, සීල සම්පන්න වෙච්ච, ඒ විදිහේ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන අය දිලිසෙන ගිනි දැල්පෙන් බැබලෙනවා කියලා සඳහන් කරනවා. පණ්ඩිතෝ සීල සම්පන්නෝ. පණ්ඩිත වූ සීල සම්පන්න වූ කෙනා ජලං අග්ගීව භාසති. ජලං අග්ගීව භාසති. උජ්ජලිත වෙනවලු, බබලනවලු. සීලෙන් නුවණින් බබලනවලු. ඒ විදිහේ යහපත් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන කෙනා. ඊළඟට සඳහන් වෙනවා භෝග ධනය පරිහරණය කරන්න ඕන විදිහ. කල්යාණ මිත්‍රයන් ඇසුරු නොකර ධනයේ විනාශ වෙන මාර්ග අහුරලා දාලා ඒවා අනුගමනය කරන්නේ නැතිව කටයුතු කරන පුද්ගලයා කටයුතු කර යුතු විදිහ ගැන කියනවා. ඒ ටිකත් අපි කතා කරලා සාකච්ඡාව නිමා කරමු. භෝගේ සංහර මානස්ස භමරස්සේ වෛරියතෝ භෝගා සන්නිචයං යන්ති වම්මිකෝ උපචියති. මොකක්ද මේ කියන්නේ? මලෙන් රොංගන්නා බමරස්සේව ඉරියතෝ. බමරස්සේව ඉරියතෝ. මලෙන් රොංගන්න බමරෙක් වගේ අනුන්ට පීඩාවක් නොකර කටයුතු කළ යුතුයි. භෝගේ සංහර මානස්ස බමරස්සේ වරියතෝ භෝගා සන්නිචයං යන්ති වම්මිකෝ උපචියති. කිසිම කෙනෙක්ට කරදරයක් නොකර බමරා මලත් පැහැයත් නොතලා විනාශ නොකර රොංගන්නවා වගේ. වේයෙක් පස් ස්වල්පේ එකතු කරලා තුඹස බඳිනවා වගේ තමන්ගේ ධනය වර්ධනය කරගන්නවා කියන එක. කිසිම කෙනෙක්ට කරදරයක් නැතිව බමරා මලෙන් රොංගන්නවා වගේ ජීවත් වෙන කෙනා භෝගා සංනිච්චයං යන්ති වම්මිකෝ උපචියති. වේයා ටික ටික තුඹස බඳිනවා වගේ, වේයාගේ තුඹස ටික ටික වර්ධනය වෙනවා වගේ ඔහුගේ ධනය ඇති වෙනවා, වර්ධනය වෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒවං භෝගේ සමාහත්වාල මත්තෝ කුලේ ගිහි චතුදා විභජේ භෝගේ සවේ මිත්තානි ගන්තති. ඒවං භෝගේ සමාහත්වා අලමත්තෝ කුලේ ගිහි. ඒ විදිහට මෙසේ දැහැමින් වස්තුව රැස්කොට ගිහිගේ විසීමට සමර්ථ වූ පුද්ගලයා. ඒවං භෝගේ සමාහත්ව, මේ විදිහට ධනය භෝග රැස් කරගෙන ගිහිගේ වාසය කරන පුද්ගලයා චතුදා විභජේ භෝගේ, භෝගයන් 4 කොටසකට බෙදලා පරිහරණය කරනවා. සවේ මිත්තානි ගන්තති. ඒකාන්තයෙන්ම මිත්‍රයන් තමා වෙත බැඳ ගනී. තමා වෙත මිත්‍රයන් ඇද බැඳ ගැනීමට ක්‍රම 4කට ධනය පාවිච්චි කරනවා. කොහොමද? ඒකේන භෝගේ බුංජෙය්‍ය ද්විහි කම්මං පයෝජයේ චතුත්ථංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඔන්න ධනය කොටස් 4කට බෙදලා ජීවත් වෙනවා. කොහොමද කියන්නේ? එක් කොටසකින්
අනුභව කරනවා. කොටසකින් අනුභව කරනවා කියලා කියන්නේ පරිහරණයට එක කොටසක් පාවිච්චි කරනවා. දීහි කම්මං පයෝජයේ කොටස් දෙකක් කර්මාන්ත පිණිස කොටස් දෙකක් යොදනවා කර්මාන්ත පිණිස. චතුත්තංච නිධාපෙය්‍ය හතරවෙනි කොටස විපතක් පැමිණි විට ලබා ගැනීමට තැන්පත් කරනවා. ආපදාසු භවිස්සති චතුත්තංච නිධාපෙය්‍ය ආපදාසු භවිස්සති. ඒ විදිහට කොටස් හතරකට වෙන් කරලා ධනය පරිහරණය කරනවා. හොඳයි, ඊට වඩා අද දවසේදී සාකච්ඡාව දීර්ඝ කරන්නට අදහස් කරන්නේ නැහැ. පාප මිත්‍රයෝ එහෙම නැත්නම් මිත්‍ර ප්‍රතිරූපකයෝ 4 දෙනාත් ඒ 4 දෙනාගේ ලක්ෂණ 4 බැගින් සියල්ලක්මත් කතා කළා. සුහඳ මිත්‍රයෝ 4 දෙනා කවුද කියලා කතා කළා. සුහඳ මිත්‍රයෝ 4 දෙනාගේ ලක්ෂණ කතා කළා. සුහඳ මිත්‍රයෝ ඇසුරු කරමින් මලෙන් රොංගන්නා බමරකු වගේ තුඹසක් ටික ටික වර්ධනය වෙනවා වගේ ධනය වර්ධනය කරගන්නට ක්‍රියා කරන කොටස් 4කට ධනය බෙදලා තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නට ක්‍රියා කරන පුද්ගලයාගේ ධනය පරිහරණය කිරීමේ ක්‍රමවේදය ගැනත් අපි අද කතා කළා. හොඳයි, අද දවසේ ගොඩක් දේවල් ඔබට වැදගත් වෙන දේවල් තේරුම් ගන්නට පුළුවන් ආකාරයට පැහැදිලිව අද දවසේ කතා කළා, සාකච්ඡා කළා. පැහැදිලිව ඔබට බලන්නටත් පුළුවන්කම තිබුණා. පැහැදිලිව ලියා ගන්නටත් පුළුවන්. ඔබට එහෙම නොහැකියාවක් ලැබෙනවා නම්, ලියා ගන්නට බැරි වුණා නම් නැවත වතාවක් මේ පාඩම් ඔබට බලන්නට පුළුවන් YouTube නාලිකාව ඔස්සේ හෝ එහෙම නැත්නම් අපි දාලා තියෙනවා මේ සියලුම පාඩම් එකම ප්ලේලිස්ට් එකක් යටතේ නැරඹීමේ හැකියාව තියෙනවා. ධර්මාචාර්ය විභාග පන්ති පාඩම් කියලා අපි ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකෙන් මේ පාඩම් හැම එකක්ම නැවත නැවත නැරඹීමේ හැකියාවක් තිබෙනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි නිමා කරන්නටයි සූදානම් වෙන්නේ. හෙට දවසේදී අපි අභිධර්මයේ පාඩමක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඊළඟ දවසේ අපි අලුතින් පාඩමක් සාකච්ඡා කරන්නේ නැහැ. සාකච්ඡා කරන්නේ මේ පාඩමේම පසුගිය විභාගවලදී කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. සිංහාලෝවාද සූත්‍රයේ ඇසුරින් පහුගිය වර්ෂවල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්නවලට කොහොමද අපි පිළිතුරු ගොනු කරගන්නේ කියලා ප්‍රශ්න කිහිපයක් ඇසුරින් මේ පොතට අදාළව ඊළඟ සතියේදී අපි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ සතියේ නැවතත් සුපුරුදු විදිහට සාකච්ඡාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා සමගින් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්